සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ තුන්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාව තමයි මේ වන විට අපි ආරම්භ කරන්නට හදන්නේ තුන්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාව ඉතා වැදගත් විද්‍යාව පාඩම් කිහිපයකින් සමන්විතයි මේ තුන්වන ශ්‍රේණිය අපි ඉගෙන ගන්න බොහෝ විද්‍යාව පාඩම් මූලික විද්‍යාවට අදාළ විද්‍යාව පාඩම් අපිට හතරවන ශ්‍රේණියේදීත් පස්වන ශ්‍රේණියේදීත් මූලික විද්‍යාවට ලැබෙන විද්‍යාව පාඩම් වලට අඩිතාලම සපයනවා. ඉතින් අන්න ඒක නිසා තුන්වන ශ්‍රේණියේ ඉන්න අපේ ස්වාමින් වහන්සේලාත් මේ ආදරණීය දරුවනුත් මේ තුන්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාව ඉතා පැහැදිලිව හොඳින් ඉගෙන ගන්නට ඕනේ අවබෝධ කර ගන්නට ඕනේ මොකද එසේ අවබෝධ කර ගැනීම තුන්වන ශ්‍රේණියේ විභාග වලට ලියන්නට උදව් වෙනවා මෙන්ම හතරවන සහ පස්වන ශ්‍රේණි වල විද්‍යාව පාඩම් අවබෝධ කර ගැනීමටත් මේක ඉතාමත්ම හොඳ පදනමක් වෙනවා ඉතින් අපි ආරම්භ කරන්න හදන්නේ තුන්වන ශ්‍රේණියේ මූලික විද්‍යාවට අදාළ පළමු වන විද්‍යාව පාඩම. ඒ තමයි ජීවීන් වර්ගීකරණය. ජීවීන් වර්ගීකරණය. දැන් කවුද මේ ජීවීන් කියලා කියන්නේ? ද ජීවීන් යනු කවුද කියලා කියනකොට අපිට පදාර්ථය කියන වචනේ තේරුම වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ. පදාර්ථය දැන් මොකද්ද මේ පදාර්ථය කියලා කියන්නේ? අපිට මෙහෙම කියන්න පුළුවන්. හිස් අවකාශය තුල ඉඩක්කත් කරගන්නා වූ ස්කන්ධයක් සහිත ඕනෑම දෙයක් පදාර්ථයක්. හිස් අවකාශය තුල ඉඩක්කත් කරගන්නා වූ ස්කන්ධයක් සහිත ඕනෑම දෙයක් පදාර්ථයක්. හිස් අවකාශය තුල ඉඩක් අත් කරගන්න ස්කන්ධයක් තියෙන ඕනෑම දෙයක් පදාර්ථයක්. දැන් උදාහරණයකට මගේ මේ අතේ තියෙන පෑන. මේක මේ හිස් අවකාශයේ යම් ඉඩක් අත් කරගන්න. ඒ වගේම මේ පෑන්ට යම් ස්කන්ධයක්, බරක්, ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මේ පෑන පදාර්ථයක්. දැන් ඔය ඔබ වහන්සේලා ඔය දරුවෝ ළඟ තියෙන පොත ගැන හිතන්නකෝ. දැන් ඔය පොතට ස්කන්ධයක් තියෙනවා. යම් බරක් තියෙනවා. ඒ වගේම ඔය පොත ඔබ ඉන්න ඔය හිස් අවකාශයේ යම් ඉඩක් අත් කරගෙන තියෙනවා. එන එකත් පදාර්ථයක්. එකත් පදාර්ථයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මෝටර රථයක්. මෝටර රථයකට යම් ස්කන්ධයක් තියෙනවා බරක් තියෙනවා ලොකු. ඒ වගේම එයා හිස් අවකාශයේ යම් ඉඩ ප්‍රමාණයක් අත් කරගන්නවා. ඒකත් පදාර්ථයක්. ඒ වගේම දැන් ඔබ මම ගැන හිතමු. දැන් මම මේ උගන්වන ගුරුවරයා ආරෝෂ සර්. දැන් මම හිස් අවකාශයේ මේ හිස් අවකාශයේ යම් ඉඩක් මම අත් කරගෙන ඉන්නේ. ඒ වගේම මට යම් කිසි ස්කන්ධයක් තියෙනවා මට යම් කිසි බරක් තියෙනවා මමත් පදාර්ථය. විහාරස්ථානයේ හෝ නිවසේ ඉන්න බලු පැටියා ගැන හිතන්න බල්ලෙක් ගැන. මේ බල්ලත් හිස් අවකාශයේ යම් ඉඩක් අත් කර ගන්නවා එයා ඉන්න තැන අනුව. ඒ වගේම බල්ලටත් යම් ස්කන්ධයක් තියෙනවා. එහෙනම් එයත් පදාර්ථයක්. ඒතර මෝටර රථයත් පදාර්ථයක් බල්ලත් පදාර්ථයක්. ඔබ මමත් පදාර්ථයක් මේ පෑන පොතත් පදාර්ථයක්. නමුත් අපි ගත්තොත් එහෙම මේ අපවට පරිසරයේ තියෙන හැම එකම පදාර්ථ තමයි. හිස් අවකාශයේ ඉඩක් අත් කර ගන්නවා ස්කන්ධයක් සහිත දේ. පදාර්ථ. හැබැයි මේ පදාර්ථ අතරින් ඇතැම් පදාර්ථ බොහෝ පදාර්ථ නොපෙන්වන සුවිශේෂී ගති ලක්ෂණ කිහිපයක් පෙන්වනවා. උදාහරණයක් පෑන පොත නොපෙන්වන සුවිශේෂී ගති ලක්ෂණ කිහිපයක් මම ඔබ පෙන්වනවා. මෝටර රථේ නොපෙන්වන සුවිශේෂී ගති ලක්ෂණ කිහිපයක් බල්ලා පෙන්වනවා. දෙකොල්ලෝ පදාර්ථ උනාට මේ ඔක්කොම පදාර්ථ උනාට මොනවද?
අන්න ඒවට කියනවා ජීවී ලක්ෂණ. මොනවයි කියලාද කියන්නේ? ජීවී ලක්ෂණ. ජීවී ලක්ෂණ. මොනවද මේ ජීවී ලක්ෂණ? එකක් තමයි ශ්වසනය. අපි දැනට කියමු හුස්ම ගැනීම හුස්ම පහළ දැමීම. ඒක පොත කරන්නේ, පෑන කරන්නේ, මෝටර රථය කරන්නේ, නමුත් බල්ලෝ පූස කරනවා, මිනිසුන් කරනවා. අනශ්වසනය. ඔක්කොම පදාර්ථ වුණාට ඇතැම් පදාර්ථ විතරයි ශ්වසනය කියන ලක්ෂණය පෙන්වන්නේ, ඇතැම් පදාර්ථ පෙන්වන්නේ. ඊළඟට පෝෂණය. කියන්නේ ආහාර ගැනීම කියලා අපි කෙටියෙන් කියමු. ඒක පොත කරන්නේ නැහැ, ආහාර ගන්න, පෑන කියන පදාර්ථය පෙන්වන්නේ නැහැ, පෝෂණය කියන ලක්ෂණය. මෝටර රථය පෙන්වන්නේ නැහැ. හැබැයි බල්ලෝ පූසු මිනිස්සු පෝෂණය කියන ලක්ෂණය පෙන්වනවා. ඊළඟට වර්ධනය. growth එක වර්ධනය. ප්‍රමාණයෙන් විශාල වීම. ඒක පෑන පෙන්වන්නේ, පොත කියන පදාර්ථය පෙන්වන්නේ, මෝටර රථය පෙන්වන්නේ. යා වර්ධනය වෙන්නේ නැහැ නේ මෝටර රථය. ගෙන්නකොට පොඩියට තිබිලා ඊට පස්සේ ලොකු වෙන්නේ නැහැ. නමුත් බල්ලා පූසා වගේ සත්තු පොඩි පැටවු ලොකු වෙනවා. මිනිස්සු පොඩි දරුවෝ ලොකු වෙනවා. වර්ධනය පෙන්වනවා. ඊළඟ බහිස්රාවය. බහිස්රාවය. දැන් බහිස්රාවය කියන්නේ දේහයෙන් අනවශ්‍ය සංඝටක බැහැර කිරීම. දේහයෙන් අනවශ්‍ය සංඝටක බැහැර කිරීමට අපි කියනවා මොකක් කියලාද? බහිස්රාවය. මේ බහිස්රාවය කියන ලක්ෂණය මේ පෑන පෙන්වන්නේ නැහැ. පෑන බහිස්රාවය කරන්නේ. පොත පෙන්වන්නේ. එයා බහිස්රාවය කරන්නේ. මෝටර රථය පෙන්වන්නේ. එයා බහිස්රාවය කරන්නේ. හැබැයි බල්ලෝ පූසෝ මිනිස්සු වෙනත් කුරුල්ලෝ වගේ සත්තු මේගොල්ලෝ බහිස්රාවය කරනවා. ඒ ඔක්කොම පදාර්ථ. ඊළඟ ප්‍රජනනය. මොකද්ද මේ ප්‍රජනනය කියන්නේ? තම වර්ගයා බෝ කිරීම. තම වර්ගයා බෝ කිරීම. පෑන තම වර්ගයා බෝ කරන්නේ නැහැ, ප්‍රජනනය කරන්නේ. පොත තම වර්ගයා බෝ කරන්නේ නැහැ, ප්‍රජනනය කරන්නේ. එතකොට මෝටර රථය තම වර්ගයා බෝ කරන්නේ නැහැ, ප්‍රජනනය කරන්නේ. නමුත් බල්ලෝ පූස වැනි සත්තු, ශාක නේද? කුරුල්ලෝ වගේ අය හරි මේගොල්ලෝ ප්‍රජනනයෙන් තම වර්ගයා බෝ කර. අන ප්‍රජනන. දැන් මේ විදිහට උද්දීප්‍යතාවය තව ලක්ෂණ. උද්දීප්‍යතාවය. උද්දීප්‍යතාවය කියන්නේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම. දැන් මේ පෑන උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දැන් මේ පෑන උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. පොත උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මෝටර රථයේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. නමුත් මිනිස්සු සත්තු දැන් විතර ශාකත් උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. ඒතර මේවා පෙන්වන්නේ අපාවට පරිසරයේ තියෙන පදාර්ථ අතරින් ඇතැම් පදාර්ථ විතරයි. බල්ලෝ පූසෝ ශාක සතුන් මේ වගේ අය විතරයි. හරි. එතකොට බල්ලෝ පූසෝ කෘමීන් කුරුල්ලෝ වැනි මිනිස්සු වැනි සතුනුත් ශාකත් මේ ලක්ෂණ ටික පෙන්වනවා. හැබැයි මෝටර රථයේ ගොඩනැගිලි නිවාස පෑන පොත මේස පුටු බංකු වගේ පදාර්ථ ඒවත් පදාර්ථ ඉස්සවකාශීඩක් ගන්න ස්කන්ධයක් තමයි. හැබැයි ඒගොල්ලෝ මේ ලක්ෂණ ටික පෙන්වන්නේ. අන්න අපි කියනවා අපාවට පරිසරයේ තියෙන බොහෝ පදාර්ථ නොපෙන්වන මෙන්න මේ සුවිශේෂී ජීවී ලක්ෂණ ටික ඇතැම් පදාර්ථ පෙන්වනවා. අන්න මේ කියපු ජීවී ලක්ෂණ පෙන්වන පදාර්ථවලට අපි කියනවා කවුරු කියලාද? ජීවීන්. ජීවීන් කියලා. එහෙනම් ජීවීන් යනු කවුරුන්ද? ශ්වසනය, පෝෂණය, වර්ධනය, ප්‍රජනනය, බහිස්රාවය, උද්දීප්‍යතාවය ආදී තව තියෙනවා. ආදී ජීවී ලක්ෂණ පෙන්වන පදාර්ථ වලට අපි කියනවා ජීවීන් කියලා. එහෙනම් ඊට පස්සේ ජීවීන් යනු කවුරුද කියලා ඇහුවොත් අපි දන්නවා ජීවීන් යනු කවුරුන්ද කියලා ඇහුවොත් අපේ පොඩි ස්වාමීන් වහන්සේලා පොඩි දරුවෝ උත්තර දෙන්නේ ශාක සතුන් සුද්ධ ජීවීන්. ඒ ජීවීන්ට උදාහරණ. ජීවීන් යනු කවුරුන්ද? අපාවට පරිසරයේ තිබෙන පදාර්ථ අතර
ශ්වසනය, පෝෂණය, වර්ධනය, බහිස්රාවය, ප්‍රජනනය, උද්දීප්‍යතාවය ආදී ජීවී ලක්ෂණ පෙන්වන පදාර්ථ ජීවීන් ලෙස හඳුන්වනවා. ඒ අනුව මේ ලක්ෂණ මෝටර රථයේ පෙන්වන්නේ නැහැ. ඒ නිසා එයා ජීවියෙක් නෙමෙයි. නමුත් මේ ලක්ෂණ බල්ලා පෙන්වනවා එයා ජීවියෙක්. මේ ලක්ෂණ පෑන පෙන්වන්නේ එයා ජීවියෙක් නෙමෙයි අජීවියෙක්. නමුත් මේ ලක්ෂණ ටික පූසා පෙන්වනවා එයා ජීවියෙක්. මේ ලක්ෂණ ටික පොත පෙන්වන්නේ එනම් පොත අජීවියෙක්. නමුත් මේ ලක්ෂණ ටික ශාක පෙන්වනවා ශාක ජීවියෙක්. මේ ලක්ෂණ ටික ගොඩනැගිලි පෙන්වන්නේ නමුත් මේ ලක්ෂණ ටික මිනිසා පෙන්වනවා මිනිසා ජීවියෙක්. මේ කියපු ජීවී ලක්ෂණ පෙන්වන ඕනෑම පදාර්ථයක් ජීවි. ජීවි. ඉතින් මේ ජීවී පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ කෙසේද? මේ ජීවී පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ කෙසේද? ජීවී පදාර්ථය නිර්මාණය වී ඇත්තේ කෙසේද? සාමාන්‍යයෙන් පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ උපපරමාණුක අංශු වලින්. උපපරමාණුක අංශු වලින්. මෙන්න මේකේ සංවිධාන මට්ටමක් තියෙනවා. මේ සංවිධාන මට්ටම ඉහළ පන්තිවල විද්‍යාව කතා කරනකොට අපි කියලා දෙනවා විශේෂම 4 වන ශ්‍රේණියේ වගේ විද්‍යාව කතා කරනකොට 4 වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාවේදී අපි කියලා දෙනවා ස්වාමීන් වහන්සේලාට මේ දරුවන්ට ලස්සනට කියලා දෙනවා මේක වෙන්නේ කොහොමද කියලා දැනට මතක තියාගන්න ඕනම පදාර්ථයක් ඒක ජීවී වේවා අජීවී වේවා ඔබ මම වේවා බල්ල පූස වේවා පොත පෑන වේවා මෝටර රථයේ ගොඩනැගිලි වේවා ඕනම පදාර්ථයක් නිර්මාණය තියෙන උපපරමාණුක අංශු වලින් මේක සංවිධාන මේක සංකීර්ණතාවය වැඩි වෙන මට්ටමක් තියෙනවා උපපරමාණුක අංශු එකතු වෙලා පරමාණු හැදෙනවා උපපරමාණුක අංශු එකතු වෙලා පරමාණු හැදෙනවා පරමාණු එකතු වෙලා අණු හැදෙනවා අණු ඊට පස්සේ අණු එකතු වෙලා තවදුරටත් සංකීර්ණ පදාර්ථ නිර්මාණය වෙනවා. එතකොට දැන් අපි ජීවී පදාර්ථයට ආවොත් ඒතර ජීවී පදාර්ථය නිර්මාණලා තියෙන්නේ උපපරමාණුක අංශු වලින්. උපපරමාණුක අංශු එකතු වෙලා පරමාණු හැදිලා තියෙනවා. පරමාණු වලින් අදු වෙලා තියෙනවා. සජීව පදාර්ථයේ ජීවී පදාර්ථයේ සජීව පදාර්ථයේ තනන්න දායක වෙලා තියෙන ප්‍රධාන අණු වර්ග කිහිපයක් තියෙනවා. සජීව පදාර්ථයේ තනන්න දායක වෙලා තියෙන ප්‍රධාන අණු වර්ග කිහිපයක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් කියන අණු වර්ගයෙන් සජීව පදාර්ථය එනවා. කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ජීවීන්ගේ දේහ තුල ජීවි දේහය තමයි සජීව පදාර්ථය කියන්නේ. ජීවි දේහය, ශාක දේහය, සත්ත්ව දේහය, සුද්ධ ජීවි දේහය. මේ ජීවි දේහය හදන්න දායක වුණ අණු. දැන් අජීවි දේහය හදන්න එක එක જાති අණු දායක වෙනවා. ජීවි දේහය හදන්න ප්‍රධාන දායක වෙන අණු කොට කියනවා සජීව පදාර්ථයේ අණු. සජීව පදාර්ථයේ ප්‍රධාන අණු වර්ගය තමයි කාබෝහයිඩ්‍රේට්. දෙවනි වර්ගය තමයි ප්‍රෝටීන. තුන්වෙනි වර්ගය තමයි ලිපිඩ. තව වර්ගයක් තමයි නියුක්ලෙයික් අම්ල. න්‍යෂ්ටික අම්ල කියලාත් කියනවා. නමුත් මේ වචනේ පාවිච්චි කරන්නේ නියුක්ලෙයික් අම්ල. නියුක්ලෙයික් අම්ල. මේ තමයි ඊට අමතරව සජීව පදාර්ථය තව විටමින් වගේ ඒවා තියෙනවා. විටමින් විශාල ප්‍රමාණයක් ජලයේ තියෙනවා සජීව පදාර්ථයේ. ඒක තමයි සජීව පදාර්ථයේ තැනීමට දායක වන සංයෝග. සජීව පදාර්ථයේ තියෙන අණු සංයෝග. මොකද මේ පරමාණු එකතු වෙලා අණු හේවත් සංයෝග හැදෙන්නේ. සංයෝග. මේ අණු කියන්නේ සංයෝග. අණු කියන්නේ මේ අණු කියන්නේ වෙන විදිහකින් කියනවා මට ඊට මැද මෙතන ලියන්න සංයෝග. කොහෙන්ද මම කියන්නේ මෙතනින්ම ලියනවා සංයෝග. සජීව පදාර්ථයේ තැනීමට දායක වන අණු හේවත් සංයෝග තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින්, ජලය. දැන් මේවා සියල්ලකගේ එකතු වීමෙන් තමයි ජීවී පදාර්ථයවත් සජීව පදාර්ථය නිර්මාණය වෙන්නේ. මේවා සියල්ලකගේ එකතු වීමෙන් තමයි ජීවී පදාර්ථයවත් සජීව පදාර්ථය නිර්මාණය වෙන්නේ. එතකොට සජීව පදාර්ථයේ ඔන්න බලන්න ඒකේ සංවිධාන මට්ටමකුත් තියෙනවා. එතකොට ආයි මොකද්ද ඒකේ තියෙන සංවිධාන මට්ටම? දැන් ඕනම පදාර්ථයක් නිර්මාණය තියෙන පරමාණු අංශු වලින් පරමාණු අංශු එකතු වෙලා පරමාණු හැදෙනවා. පරමාණු ගොඩක් එකතු වෙලා අණු හේවත් සංයෝග හදනවා. සජීව පදාර්ථය තනන්න ඒ කියන්නේ ශාක සතුන් සුද්ධ ජීවි දේහ තනන්න දායක වන ප්‍රධාන අණුවත් සංයෝග කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින්, ජලය. දැන් ඔතනින් එයාට මොකද්ද තියෙන සංවිධාන මට්ටම තියෙනවා. මොකද්ද? මේ සජීව පදාර්ථයේ තරණ අණු හේවත් සංයෝගය කියන්නේ මේ සජීව පදාර්ථයේ සංයෝග ටික එකතු වෙලා එකට එකතු වෙලා
සරලතම ජීවී සංවිධාන මට්ටම අතර. එතනින් තමයි ජීවේ පටන් ගන්න. දැන් මෙතනට වෙනකන් අජීවීන්ගෙත් තියෙනවා. දැන් මේ පෑන ගත්තත් උපපරමාණු කංශයක තුල පරමාණු හැදිලා පරමාණු එක තුල අණු හැදිලා තියෙනවා. දැන් ඒ අණු කාබෝහයිඩ්‍රේට් මේවා නෙමෙයි සංයෝග මේවා නෙවෙයි. වෙන වෙන ප්ලාස්ටික් දැන් මේක පොලිතීන් හරි ඒ වගේ වෙනත් සංයෝග වලින් හැදිලා තියෙනවා. හැබැයි මේ සංවිධාන මට්ටම මේකෙත් තියෙනවා. පොතෙත් තියෙනවා. මෝටර රථෙත් තියෙනවා. ගොඩනැගිල්ලෙත් තියෙනවා. පරමාණු කංශ වල පරමාණු වල පරමාණු අණු අපෙත් තියෙනවා. ජීවීන්ගෙත් තියෙනවා. අර කියපු ජීවී ලක්ෂණ පෙන්වන පෝෂණය ශ්වසනයේ බහිස්රාවයේ ආදී ජීවී ලක්ෂණ පෙන්වන ශාක සතුන් සුද්ධ ජීවීන්ගෙත් තියෙනවා. හැබැයි දැන් මේ සංයෝග ටික එකතු වෙලා එතනින් එහාට හැදෙන සංවිධාන මට්ටම් ශ්‍රේණිය තියෙන්නේ ජීවීන්ගේ පමණයි අජීවීන්ගේ නෑ. මොකද්ද? සජීව පදාර්ථය තනදායක මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින්, ජලය වගේ මේ සංයෝග ටික එකතු වෙලා හදනවා සරලතම ජීවී මට්ටමේ තමයි සෛලය. සෛලය හදනවා. දැන් මේ පෑනේ සෛල නෑ. මොකද ඒක අජීවීක් නිසා. මේ ටික තියෙනවා. එතනින් එහා මට්ටම් නෑ. නමුත් අපේ තියෙනවා. මේ ටිකක් තියෙනවා. දැන් මම හැදලා තියෙන සෛලවලින්. ඔබ වහන්සේලාට තියෙන සෛලවලින්. මේ දරුවෝ හැදලා තියෙන සෛලවලින්. බල්ලෝ පූසෝ එතනින් ගියාම පක්ෂීන්, මත්ස්‍යයන්, උරගයන්, ශාක, සුත්‍රජීවීන් කොහොමද හැදලා තියෙන සෛලවලින්. පළවෙනි ජීවී සරලතම සංවිධාන මට්ටම තමයි සෛලය. ඒ කියන්නේ ජීවය හටගන්න අර කියපු ලක්ෂණ ටික පෙන්වන්නේ. දැන් මේ උපපරමාණු කංශ අර කියපු ලක්ෂණ පෙන්වන්නේ නැහැ. පෝෂණය, ශ්වසනය, වර්ධනය, බහිස්රාවය පෙන්වන්නේ නැහැ. පරමාණු පෙන්වන්නේ නැහැ. අණු ඒවත් සංයෝග පෙන්වන්නේ නැහැ ඒක. ඒ නිසා ඒවා ජීවීන්ගෙත් තියෙනවා අජීවීන්ගෙත් තියෙනවා. නමුත් මේ සජීව පදාර්ථයේ තනනදායක මේ සංයෝග ටික එකතු වෙලා සෛලය ඇදුනම සෛලය අර කියපු ලක්ෂණ ටික පෙන්වනවා. මොනවද? පෝෂණය, ශ්වසනය, බහිස්රාවය, ප්‍රජනනය, වර්ධනය, හරි උද්දීපිතාවය ආදී ලක්ෂණ ටික පෙන්වනවා. අන්න අපි කියනවා ජීවී ලක්ෂණ අන්තර්ගත වන කුඩාම සංවිධාන මට්ටම තමයි සෛලය. ඊළඟට සෛල එකතු වෙලා හැදෙනවා පටකය කියලා සංවිධාන මට්ටම. පටකය. සෛල ගොඩක් එකතු වෙලා ඊට වඩා ටිකක් සංකීර්ණතාවයෙන් වැඩි සංවිධාන මේවා තියෙන ජීවිතක විතරයි. පටකය. පටක ගොඩක් එකතු වෙලා හැදෙනවා අවයව හෙවත් ඉන්ද්‍රිය. අවයවය හෙවත් ඒකට තව නමක් කියන්න පුළුවන් ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන සංවිධාන මට්ටම. ඉන්ද්‍රිය හෙවත් අවයව ගොඩක් එකතු වෙලා හැදෙනවා පද්ධතිය. අවයව පද්ධතිය කියන සංවිධාන මට්ටම. ඕගන් සිස්ටම් එක. රුධිර සංසරණ පද්ධතිය, බහිස්රාවී පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය ආදී පද්ධති අපේ ඇඟේ තියෙන. ඒ අවයව එකතු වෙලා හැදෙනවා. මෙන්න මේ පද්ධති ටික එකතු වෙලා හැදෙනවා සමස්ත ජීවියා, බහුසෛලීය ජීවියා. එහෙනම් මේක තමයි සජීව පදාර්ථයේ තියෙන සංකීර්ණතාවයේ වැඩිවීමේ සංවිධාන මට්ටම් අනුපිළිවෙල. මේ ටික ජීවීන්ගේ අජීවීන්ගේ දෙකේම තියෙනවා. මේ ටිකේ ජීවී ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ජීවීන්ගෙත් තියෙනවා අජීවීන්ගෙත් තියෙනවා. හැබැයි මේ අතර සංයෝග අජීවීන්ගේ සංයෝග තියෙනවා. හැබැයි අජීවීන්ගේ මේ සංයෝගම නෙමෙයි තියෙන්නේ. සජීව පදාර්ථය තරම් තමයි මූලිකව මේ සංයෝග ටික හැදෙන්නේ. මේ සංයෝග ටික එකතු වෙලා සජීව පදාර්ථය අතර මුලින්ම ජීවී ලක්ෂණ පෙන්වන එක හැදෙනවා. ඒවා ටික එකතු වෙලා සෛලය. සෛලය වර්ධනය වෙනවා. ප්‍රජනනය කරනවා, පෝෂණය ලබනවා, ශ්වසනය කරනවා සෛලය. සෛලෙක් ගොඩක් එකතුලා ඊට වඩා ටිකක් තව සංකීර්ණතාවයෙන් වැඩි සංකීර්ණ මට්ටමක් කරනවා පටකය. පටක ගොඩක් එකතු වෙලා හැදෙනවා ඊට වඩා ටිකක් සංකීර්ණතාවයෙන් වැඩි අවයවේවත් ඉන්ද්‍රිය කියන මට්ටම. අවයවේවත් ඉන්ද්‍රිය ගොඩක් එකතුලා ඊටත් වඩා සංකීර්ණතාවයෙන් වැඩි පද්ධතිය හැදෙනවා. පද්ධති ගොඩක් එකතු වෙලා ජීවියා නිර්මාණය වෙනවා. ඒ විදිහට තමයි සජීව පදාර්ථයේ ජීවීන්ගේ සංවිධාන මට්ටම් වැඩි වෙන ආකාරය අපිට දකින්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ විදියට සෑදුණු ජීවී මේ විදියට සෑදුණු ජීවීන් අපේ පරිසරයේ අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් අපිට මූලිකව කොටස් තුනකට වර්ග කරගන්න පුළුවන්. ශාක, සතුන් මේ දෙගොල්ලම පියවි ඇසට පෙනෙනවා. මේ දෙගොල්ලම අපිට පියවි ඇසට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ශාක ඇහැට පේනවා. සතුන් ඇහැට පේනවා. එහෙනම් ඇයිස ඒගොල්ලෝ දෙකකට බෙදුවේ? හේතු තියෙනවා. ඒ හේතු නිසා ශාක වගේ නෙවෙයි සතුන්
ඒ තුළ උදාහරණ සරල උදාහරණයක් ගත්තොත් ශාක වලට සංචාරණය කරන්න බෑ. එක තැන කියලා තව තැනකට යන්න බෑ. සතුන්ට සංචාරණය කරන්න පුළුවන්. ඒ වගේ ශාක ස්වයංපෝෂීන් තමන්ගේ ආහාරය තමන්ම නිපදවා ගන්නවා. සතුන් ස්වයංපෝෂීන් නෑ. තමන්ගේ ආහාරය තමන් නිපදවා ගන්න බෑ. ශාක නිපදවන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙන. ඔය වගේ වෙනස්කම් නිසා අපි ශාක සතුන් කොටස් දෙකකට වෙන් කරනවා. හරි? හැබැයි මේ දෙගොල්ලම අපිට පියවි ඇසට පැහැදිලිව පේනවා. පොදුවේ මේගොල්ලන් කියනවා මහා ජීවී. ශාක හා සතුන් මැක්‍රෝ ඕගනිසම්ස්. මහා ජීවීන් ශාක සතුන්. හැබැයි අපේ පරිසරයේ ඉන්නවා පියවි ඇසට පැහැදිලිව හඳුනාගත නොහැකි ජීවීන් කණ්ඩායම. මෙහෙම බැලූ බැලමට ඉන්න බව පේන්නේ නැහැ. ඒ තරම් කුඩයි. පියවි ඇසට පැහැදිලිව හඳුනාගත නොහැකි යන්නේ වගේ ජීවිත කියනවා ශුද්ධ ජීවීන්. මයික්‍රෝ ඕගනිසම්ස්. ශුද්ධ ජීවීන්. ශුද්ධ ජීවීන් යනු කවුරුන්ද? පියවි ඇසට පැහැදිලිව හඳුනාගත නොහැකි ජීවීන් ශුද්ධ ජීවීන් වේ. පියවි ඇසට පැහැදිලිව හඳුනාගත නොහැකි ජීවීන් ශුද්ධ ජීවීන් වේ. ඒ අනුව ජීවීන් ප්‍රධාන කොටස් තුනයි. ශාක, සතුන්, ශුද්ධ ජීවීන්. ශාක, සතුන්, ශුද්ධ ජීවීන්. එතකොට මේ ශාකත් අතිවිශාල ප්‍රමාණයක් මේ ලෝකයේ. විවිධ වෙනස්කම් තියෙන ශාක වර්ග කොච්චරක් මේ ලෝකේ තියෙනවා. සතුන් එකිනෙකට වෙනස්කම් තියෙන සත්ත්ව වර්ග අතිවිශාල ප්‍රමාණයක් මේ ලෝකේ. ශුද්ධ ජීවී එකිනෙකට වෙනස්කම් තියෙන ශුද්ධ ජීවී වර්ග අතිවිශාල ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නවා. කෙටියෙන් කියනවා නම් මේ ලෝකේ අතිවිශාල ජීවීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ජීවීන් කොටස් තුනයි. ශාක, සතුන්, ශුද්ධ ජීවීන්. ශාක සතුන් පියවි ඇසට පේනවා මහා ජීවීන්. ශුද්ධ ජීවීන් පියවි ඇසට පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඉතින් මේගොල්ලෝ මහා ගොඩක් ඉන්නවා. එකිනෙකට වෙනස්කම් තියෙන. ඒ නිසා මේ වයින් සෑදුණු මේ ලෝකයට අපි කියනවා ජීව ලෝකය. ජෛව ලෝකය. ජෛව ලෝකයේ ඉන්නේ ශාක, සතුන්, ශුද්ධ ජීවීන්. හැබැයි ඒගොල්ලෝ එක්ක අජීවී පරිසරයත් අපි ගන්න ඕනේ ජෛව ලෝකයට. හරි? මොකද ඒගොල්ලන්ට තනියෙන් ඉන්න බෑ අජීවී පරිසරයක් නැතුව. නමුත් ජෛව ලෝකයේ නිර්මාණයට දායක වෙන්නේ මූලිකවම ශාක, සතුන්, ශුද්ධ ජීවී. තේරුණාද? ඒ හැමෝගෙම මෙන්න මේ සංවිධාන මට්ටම තියෙනවා. හැබැයි ශුද්ධ ජීවීන්ගේ සමහරක් වෙලාවට මෙතනින් නවතින්න පුළුවන්. සමහර අයගේ මෙතනට වෙනකන් එන්න පුළුවන්. සමහර අයගේ බොහෝ ශුද්ධ ජීවීන්ගේ සෛලේ විතරයි. පටක වලට එන්නේ නැහැ. නමුත් මහා ජීවීන් ශාක සතුන් සෛල වලින් පටක හැදිලා පටක ගොඩක් හැදිලා අවයව හැදිලා අවයව වලින් පද්ධිත හැදිලා පද්ධිත වලින් ජීවය හැදිලා තමයි නිර්මාණය වෙන්නේ. මේ ටිකේ තමයි ජීවයේ පවතින. අර කියපු ශ්වසනය, පෝෂණය, බහිස්රාවය, උද්දීපිතාවේ චලනය, වර්ධනය ඒ ලක්ෂණ ටික තියෙන්නේ මේකේ. තේරුණාද? මේවා ජීවීන්ගේ තියෙනවා ජීවීන්ගේ තියෙනවා. ඔය බේසික් එක ජීවීන්ගේ උපපරමාණු කෝෂ වලින් පරමාණු වලින් අණු ඒවා සංයෝගය. එකයි වෙන්නේ. එතකොට එhmenan අපේ මේ පාඩමේදී අපි අජීවීන්ගේ පැත්තට නෙමෙයි අවධානය යොමු කරන්න යන්නේ ජීවීන්ගේ පැත්තට. ජීවීන් මේ ලෝකේ ඉන්න මහ විශාල ජීවීන් අපි අධ්‍යයනය කරන්න උත්සාහ දරනවා මේ පාඩමේදී. මේ මහ විශාල සතුන් ප්‍රමාණය, මහ විශාල ශාක ප්‍රමාණය, අතිවිශාල ශුද්ධ ජීවීන් ප්‍රමාණය මේවා හැට වෙන්නෙත් නැහැ. අපි මේගොල්ලෝ ගැන අධ්‍යයනය කරන්න උත්සාහයක් තමයි මේ පාඩමේදී කරන්න උත්සාහ කරන්නේ. හොඳයි අපි පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා බලමු. අපි මාතෘකාව තමයි මේ තිබ්බේ. ජීවීන් වර්ගීකරණය අපේ පළවෙනි පාඩම තුන්වන ශ්‍රේණියේ. ජීවී දේහයේ විවිධ සංවිධාන හා රටා පවතී. ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මෙම සංවිධාන හා රටා හඳුනාගත යුතුය. ජීවීන් ගැන හදාරන්නට මම කියන්නේ දැන් මේක අපි මේ ජීවීන් ගැන ඉගෙන ගන්න හදන්නේ කියලා. ශාක, සතුන්, ශුද්ධ ජීවීන් ගැන. එහෙනම් එහෙම හදාරන්න නම් ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඒගොල්ලන්ගේ තියෙන අර සංවිධාන මට්ටම්. අජීවීන් සහ ජීවීන්ගේ පොදු සංවිධාන මට්ටම ඊළඟ ජීවය හට ගන්නකොට එතනින් එහාට හට ගන්න අර ජීවීන්ට පමණක් ආවේනික වූ සංවිධාන මට්ටම්. අවබෝධ කරගෙන ඉන්න ඕන. හඳුනාගත යුතුය. සියලුම දේ පදාර්ථ මත පදනම් වී ඇති බැවින් එහි සංවිධාන මට්ටම් පළමුව සලකා බැලිය යුතුය. මේ සියලුම දේ පදාර්ථ. පදාර්ථත ඇතැම් පදාර්ථ තමයි ජීවී ලක්ෂණ පෙන්වන්නේ. ඒගොල්ලෝ ජීවීන් ජීවී ලක්ෂණ පෙන්වන්නේ නැති අය අජීවී. ජීව ලෝකේ පදාර්ථ ලෙස සැලකෙනුවේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා නියුක්ලියික් අම්ලයි. මෙම සජීවී පදාර්ථ මගින් ජීවයේ තැනුම් ඒකකයේ වන සෛලය සෑදේ.
සෛලේ විවිධ සංවිධාන වන පටකය ඉන්ද්‍රියන් පද්ධති ගොඩනැගී අවසානයේ ජීවියා සෑදේ. මේ තියෙන්නේ සෛලය, පටකය, ඉන්ද්‍රිය, පද්ධතිය, ජීවියා. තේරුණාද? නිර්මාණය වෙන්නේ. පැහැදිලි? හරි. බුදුන් වහන්සේ දේශනා කළ පහත දක්වා ඇති ගාථාව පිළිබඳ අවධානය යොමු කරන්න. යේකේචි පාන භූතත්හි තසාවා තාවරාවා අනවශේෂා. මේක අපි කවුරුත් දන්න ගාථාවක්. දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තූලා. දිට්ඨාවා ඒව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ. භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එතකොට මේ ගාථාවෙන් ඇත්තටම සබ්බේ සත්තා සියලු සතුන්, මෙතන මේ සබ්බේ සත්තා කියලා කියන්නේ සියලු ජීවීන් කියන අර්ථය. සියලු ජීවීන් භවන්තු සුඛිතත්තා කියන්නේ සුවසේ වෙසෙන්නට හැකි වෙන්න කියලා මේ මෛත්‍රී භාවනාව තමයි කරන්නේ. එතකොට දැන් මේකෙදි අදහස් වෙනවා මේ ඇසට පෙනෙන සහ ඇසට නොපෙනෙන ජීවි. ඒතර ඇසට පෙනෙන සහ ඇසට නොපෙනෙන කොහොම බුදුන් වහන්සේ පවා දැනගෙන ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ ඥාණයෙන් අපේ මේ නූතන විද්‍යාව ගොඩනගෙන කලින් මේ ලෝකේ මහා ජීවීන් සහ සුද්ධ ජීවීන් කියලා දෙපාර්ශවයක් ඉන්නවා. ඒ නිසා මේ දෙගොල්ලන්ටම ඇසට පෙනෙන ජීවීන්ට වෙනම ඇසට නොපෙනෙන ජීවීන්ට මෛත්‍රිය දක්වන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒතකොට මේක විද්‍යාත්මක පැත්තට ආවොත් හරියටම ඇත්තටම සුද්ධ ජීවීන් ගැන මුලින්ම කතා කරලා තියෙන්නේ මේ බටහිර විද්‍යාවට නෙවෙයි බුදුන් වහන්සේ. ඇසට නොපෙනෙන ඇසට පෙනෙන ජීවීන්ට මෛත්‍රිය කරා. ඒ කියන්නේ මහා ලොකු පුළුල් අර්ථයක් ඒක. සාමාන්‍යයෙන් අපි මෛත්‍රිය කරන්නේ ඇසට පෙනෙන අයටනේ. ඇසට නොපෙනෙන අය ඉන්න බවත් අපි දන්නේ නැහැ. හැබැයි ඇසට නොපෙනෙන ජීවීන්ට පවා මෛත්‍රිය කරන්න කියලා බුදුදහම හරි පුළුල්. එතන තියෙනවා මේ විද්‍යාවේ මහා ගැඹුරු තැන බුදුදහමේ පුංචි තැනක් ලෙස සලකලා විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මහා විශාල අපේ දහම, මේ තරම් මහා ලස්සන දහමේ මේ අපි මේ විද්‍යාව කියලා ඉගෙන ගන්න දේවල් අන්තර්ගතයි. හරි ලස්සනයි. ඒකයි මම බුදුදහමට හරිම ප්‍රිය කරන්නේ. මොකද නූතන විද්‍යාවෙන් පැහැදිලි කරන උඟාක් පැහැදිලි කිරීම බුදුන් වහන්සේ අපේ විද්‍යාඥයන්ට කලින් සෑහෙන කාලයකට කලින් කියලා තියෙනවා. මම හිතන්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා තමයි බුදුන් වහන්සේ. ඉතින් අපි බලමු. මෙම ගාථාව ඔබ සියලු දෙනාම මීට පෙර අසා ඇත. එහි අර්ථය පිළිබඳව අවධානය යොමු කිරීමේදී තමාට මෙන්ම මුළු මහත් සත්ව සංගතිය වෙතම මෙත් වැඩීම මෙහිදී අපේක්ෂා කෙරේ. සියලුම මිනුම් කිරීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම වලින් තොරව මෛත්‍රී සිත ජීව ලෝකයේ කෙරෙහි වැඩි යුතුය. අන්න බලන්න. සියලුම මිනුම් කිරීම, ඒ කියන්නේ මැනීම්, වර්ග කිරීම. වර්ග කරන්න එපාලු. දැන් අපේ පාඩම හැබැයි ජීවීන් වර්ගීකරණය. ඒයි කියලා අපි පස්සේ බලමු. මෙත්සිත වඩන වෙලාවට වර්ග කරලා මෙයා ඇහැට පේනවා, මෙයා ඇහැට පේන්නේ නැහැ, මෙයා මගේ හිතවත්තා, මෙයා මගේ සතුරා ආදී වශයෙන් වර්ග කිරීම වලින් තොරව නේද? ශ්‍රේණිගත කිරීම වලින් තොරව මෛත්‍රී සිත ජීව ලෝකේ කෙරේ වැඩි යුතුය. සබ්බේ සත්තා යන්න ඊතා පුළුල්ව සත්ව සංගතිය සැලකිල්ලට ගැනීම. ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ජීවීන් වෙත මෛත්‍රිය දැක්වීමේ වැදගත්කම බුදුන් වහන්සේ දේශනා කර තිබීමෙන් ඊතා පැහැදිලි වන්නේ සියලුම ජීවීන් අපට ඊතා වැදගත් වන බවයි. එම නිසා ජීවීන් ගැන අධ්‍යයනය කිරීම අපට ඊ타ත්ම ප්‍රයෝජනවත් වේ. ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ඔවුන්ගේ විවිධ ලක්ෂණ පිළිබඳව සොයා බැලිය යුතුය. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණ සමූහයක් මෙන්ම සෑම ජීවියෙක්ම එකිනෙකාගෙන් වෙනස් වන ලක්ෂණ ඇත. එනම් ඒකීයත්වයක් මෙන් විවිධත්වයද දැකිය හැකිය. මේ අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්විය හැකිය. ජීවි වර්ගීකරණය පිළිබඳව ද ඊත ගාථාව තුළින් මනා ලෙස විග්‍රහ කර ඇත. ඇසට පෙනෙන, ඇසට නොපෙනෙන. ඒ කියන්නේ අපිට බුදුහාමුදුරුවෝ ඉඟියක් දෙනවා. ඔයාලා ජීවීන් වර්ග කරගන්නවා නම් මෙන්න එක ක්‍රමයක්. ඇසට පෙනෙන ජීවීන්, ඇසට නොපෙනෙන ජීවීන්. ඒකට අර වචන දෙක දාපු නැති එක විතරයි. මහා ජීවීන්, ශුද්‍ර ජීවීන්. ඒකට අපිට ජීවීන් වර්ග කරන්න පුළුවන් එක ක්‍රමයක් ඒක. අධ්‍යයනයේ පාසුනා ජීවීන් වර්ගීකරණය ඉතා වැදගත් වේ. ඔව්. ඇයි අපි ජීවීන් වර්ගීකරණය කරන්නට ඕනේ? ඊළඟ ප්‍රශ්නේ. අපි දැන් කතා කෙරුවා ජීවීන්ට අයිති වෙන්නේ මේ ලෝකේ ඉන්න සියලුම ශාක,
සියලුම සතුන් ඇසට නොපෙනෙන සියලුම සුද්ධ ජීවි. හැබැයි සතුන් ගත්තම මේ ලෝකේ අති විශාල සතුන් ප්‍රමාණයක් ඉන්නවා. එකිනෙකට වෙනස් වර්ගවල සතුන් අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ එක එක සත්ව වර්ගයේ වෙන වෙනම අධ්‍යයනය කරන්න ගියොත් මහා විශාල කාලයක් යනවා. ඒ කියන්නේ අපි බල්ලා ගැන වෙනම ඉගෙන ගන්නවා, පෝසා ගැන වෙනම ඉගෙන ගන්නවා, මාළුවා ගැන වෙනම ඉගෙන ගන්නවා, නයා ගැන වෙනම ඉගෙන ගන්නවා, කැස්බෑව ගැන වෙනම ඉගෙන ගන්නවා, පණුවා ගැන වෙනම ඉගෙන ගන්නවා, කූඹියා ගැන වෙනම ඉගෙන. ওই විදියට වෙන වෙනම ඉගෙන ගන්න ගියොත් මේ ලෝකේ ඉන්න අතිවිශාල සත්ව වර්ග ප්‍රමාණය ඉගෙන ගන්න අපේ ජීවිත කාලයත් මදි. ඊළඟ සතුන් විතරක් නම් මද ශාකත් ඉන්නවනේ. මේ ලෝකේ එකිනෙකට ශාක වර්ග කොච්චර තියෙනවද? පොඩි පැලෑටියේ ඉඳන් මහා රූක්ෂ උස ගහ දක්වා කොච්චර ශාක ප්‍රමාණයක් මේ පෘථිවි තලයේ මත තියෙනවද? නේද? අපි අඹ ගහ ගැන වෙනම ඉගෙන ගන්න ගියොත්, කොස් ගහ ගැන වෙනම ඉගෙන ගන්න ගියොත්, තනකොළ පැලෑටිය ගැන වෙනම ඉගෙන ගන්න ගියොත් මහා විශාල ශාක ප්‍රමාණයක්, වර්ග ප්‍රමාණයක් ජීවිත කාලයේ මදි ශාක ගැන ඉගෙනගෙන අවසානයක් කරන්න. ඊළඟ සුද්ධ ජීවි, මේ ඇසට නොපෙනෙන සුද්ධ ජීවි වර්ග කොච්චර ඉන්නවද මේ පරිසරේ? පසේ ඉන්නවා, වාතයේ ඉන්නවා, ජලයේ ඉන්නවා, වෙනත් ජීවීන්ගේ අපේ ඇඟවල ඇතුළෙත් ඉන්නවා සුද්ධ ජීවීන්. අපේ දේහ මත ඉන්නවා, මේ හැම මත, වෙනත් සතුන්ගේ දේහ මත. මේගොල්ලෝ වෙන වෙනම අරගෙන ඉගෙන ගන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද? මිනිස්සෙකුගේ ජීවිත කාලයේ ප්‍රමාණවත් නැහැ. සමස්ත ශාක සතුන් සුද්ධ ජීවීන් ගැන වෙන අධ්‍යයනය කරන්නේ. ඒ නිසා විද්‍යාඥයෝ කල්පනා කරා කොහොමද කෙටි කාලයක් තුල මේ ජීව ලෝකයේ ශාක සතුන් සුද්ධ ජීවීන් ගැන හදාරන්නේ කොහොමද? කෙටි කාලයක් තුල. අනික තමයි අපි දීර්ඝ කාලයක් වැය කළා මේක ඉගෙන ගත්තයි කියමු. ඊළඟට මතක තියාගන්න තියෙන අපහසුයි. එකිනෙකට වෙනස් සත්ව වර්ග අතිවිශාල ප්‍රමාණයක්. එකිනෙකට වෙනස් ශාක වර්ග අතිවිශාල ප්‍රමාණයක්. එකිනෙකට සුද්ධ ජීවි වර්ග අතිවිශාල ප්‍රමාණයක කරුණු මතක තියාගන්න ගියාම කොච්චර අපහසුද? දීර්ඝ කාලයක් ගත වෙනවා. අධ්‍යයනය අපහසුයි. වෙන්වෙන්ව අධ්‍යයනය කරන්න ගියාම. අන්න ඒ නිසා විද්‍යාඥයෝ කල්පනා කෙරුවා මේ ජීව ලෝකයේ ජීවීන් ගැන වඩා පහසුවෙන් අධ්‍යයනය කරන්න ඔවුන් යම් වර්ගීකරණයකට ලක් කරන්න ඕන. ඔවුන් යම් වර්ගීකරණයකට ලක් කරන්න ඕන. අනේ ඒ සඳහා ජීවීන් වර්ගීකරණය කියන සංකල්පය ආවා. Classification of organisms. ජීවීන් වර්ගීකරණය. ඒතර වර්ග කළ යුත්තේ ඇයි? එක අධ්‍යයනයේ පහසු කරගන්න. දෙක කෙටි කාලයකින් ජීවීන් අධ්‍යයනය කරන්න. තව මොනවද මේ වර්ගීකරණයෙන් ලැබෙන ප්‍රයෝජන? විභාගෙදී අහන්න පුළුවන් ජීවීන් වර්ගීකරණයෙන් අපට ලැබෙන ප්‍රයෝජන. ඉතා පහසුවෙන් ජීවීන් පිළිබඳ අධ්‍යයනය කළ හැකි වේ. කෙටි කාලයක් තුල ජීවීන් පිළිබඳ අධ්‍යයනය කළ හැකි වේ. තව එකක් තමයි ජීවීන් පහසුවෙන් හඳුනාගෙන නම් කරන්න පුළුවන් වෙනවා. හරියට වර්ගීකරණය කරගත්තම ජීවියා පහසුවෙන් හඳුනාගෙන නම් කරන්න පුළුවන්. ඊළඟට ජීවීන් අතර තියෙන පරිණාමික සම්බන්ධතා හඳුනා ගන්න පුළුවන් වෙනවා. මොකද අපි දන්නවා අතීතයේ පැවති සරල ජීවී ආකාර වලින් තමයි අදීන් ආකාරයේ සංකීර්ණ ජීවී ආකාරය බිහි වෙලා තියෙන්නේ. ඔකට කියනවා ජෛව පරිණාමය. අතීතයේ පැවති සරල ජීවී ආකාර ක්‍රමෙන් වෙනස් වෙමින් ඇවිල්ලා අදීන් ආකාරයේ සංකීර්ණ ජීවීන් බිහි වෙලා තියෙනවා. මේකට කියනවා ජෛව පරිණාමය. ඒ ජෛව පරිණාමය උනේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් හරියට ජීවීන් වර්ගීකරණය කළා. හරි පිළිවෙලට විද්‍යානුකූල පදනමක් මත ජීවීන් වර්ග කරාම පරිණාමය සිද්ධ වුණේ කොහොමද කියලා අවබෝධ කරගන්න පුළුවන්. අනික තමයි නොදන්නා ජීවියෙකුගේ ලක්ෂණ පිළිබඳ අනාවැකි පළ කරන්න පුළුවන් හරියට ජීවීන් වර්ගීකරණය කළා. නොදන්නා ජීවියෙකුගේ ලක්ෂණ පිළිබඳ අනාවැකි පළ කරන්න පුළුවන්. හරියට ජීවීන් වර්ගීකරණය කරගත්තා. නොදන්නා ජීවියෙකුගේ ලක්ෂණ පිළිබඳ අනාවැකි පළ කරන්න පුළුවන්. හැබැයි මේ සියල්ල කරන්න නම් ජීවීන් වර්ග කළ යුත්තේ නිවැරදි ක්‍රමවේදයකට. ඒ කියන්නේ විද්‍යාත්මක පදනමක් මත පිහිටා ජීවීන් වර්ග කළ යුතුයි. විද්‍යාත්මක පදනමක් මත පිහිටා ජීවීන් වර්ග කළ යුතුයි. නැතුව කෘත්‍රිම වර්ගීකරණයක් කෙරුවොත්, කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගන්න නැතුව නිකන් අපිට බාහිරින් පේන
ලක්ෂණ පදනම් කරගෙන වර්ගීකරණයක් කිරුවොත් ඒ වර්ගීකරණයෙන් ඔය කියපු ප්‍රයෝජන ටික ලබා ගන්න බෑ. ඒ නිසා අපි ජීවීන්ගෙන් ඒ කියන්නේ කෙටි කාලයකින් ජීවීන් අධ්‍යයනය කරන්න, ජීවීන් අධ්‍යයනය පහසු කරගන්න, ජීවීන්ගේ පරිණාමික සම්බන්ධතා හඳුනා ගන්න, ජීවී එක්ක පහසුවෙන් හඳුනාගෙන නම් කරන්න, ඒ වගේම නිශ්චිතව හඳුනා නොගත් ජීවිකයේ ලක්ෂණ පිළිබඳ අනාවැකි පළ කරන්න වගේ දේවල් කරන්න නම් අනිවාර්යයෙන්ම විද්‍යාත්මක පදනමක් මත පිටා ජීවීන් වර්ග කරන්න ඕන. එතකොට මේ ජීවීන් වර්ගීකරණයේදී දැන් ජීවීන් අතර තියෙනවා සමානකම්. සමානකම් තියෙනවා. ඒ වගේම වෙනස්කම්ත් තියෙනවා. සමානකම් තියෙනවා, වෙනස්කම් තියෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගමු. දැන් අපි ගත්තොත් දැන් කුරුල්ලෙක් සහ කැස්බෑවෙක් මේ දෙන්නගේ සමානකම් තියෙනවා. කුරුල්ලගේ කැස්බෑවගේ මොනවද සර් තියෙන සමානකම්? දෙන්නම බිත්තර දානවා. බිත්තර මගින් පැටවුන් බී කරන්නේ. ඊළඟට දෙන්නම විෂම පෝෂී. තමන්ගේ ආහාර තමන්ට නිපදව ගන්න බෑ, වෙනත් ස්වයං පෝෂණ නිපදවන ආහාර මත තමයි යැපෙන්නේ දෙන්න. හරි. ඊළඟට මේ දෙන්නගේ හරි මේ දෙන්න මේගොල්ලන්ගේ දෙන්නටම කුටීර වලින් සමන්විත හෘදයක් තියෙනවා. කුටීර වලින් සමන්විත හෘදයක් තියෙනවා. රුධිර සංසරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා දේහය තුළ. රුධිර සංසරණ පද්ධතියක් ක්‍රියාත්මක. මෙන්න මේ වගේ සමාන ලක්ෂණ තියෙනවා. හැබැයි වෙනස්කම් තියෙනවා. කැස්බෑවට කටක් තියෙනවා, කුරුල්ලට කටක් වෙනකොට හොටක් තියෙනවා. කැස්බෑව චලතාපියෙක්, කුරුල්ල අචලතාපියෙක්. කැස්බෑවටයි කුරුල්ලටයි දෙන්නටම කුටීර වලින් සමන්විත හෘදයක් තිබ්බට කැස්බෑවගේ හෘදේ කුටීර 3යි, කුරුල්ලගේ හෘදේ කුටීර 4යි. දැන් මේ ආදි වශයෙන් කැස්බෑවට පියාපත් නැහැ. ඒකට අවල්පත් තියෙන්නේ. අර අකකුල් වගේ අවල්පත් තියෙන්නේ. ජලයේ පිහිනා යන්නේ. හැබැයි කුරුල්ලට අවල්පත් නැහැ, පියාපත් තියෙනවා. පූර්වගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. වාතේ පියාඹන්නට. දැන් මේ වගේ සමානකමුත් තියෙනවා, වෙනස්කමුත් තියෙනවා. ඒතර අපි කරන්නේ ඒ ජීවීන් වර්ගීකරණයේදී ඔන්න ඕක තමයි ප්‍රයෝජනට ගන්න. ජීවීන් වර්ගීකරණයේදී ප්‍රයෝජනට ගන්න ජීවීන් අතරේ තිබෙන සමානකම් සහ අසමානකම්. සමානකම් පිළිබඳව සලකලා එකම කාණ්ඩයකට දානවා. එක ප්‍රධාන කාණ්ඩ වලට වෙන් කරනවා. ගොඩාක් සමාන ලක්ෂණ තියෙන අය එක කාණ්ඩ වලට දාගෙන යනවා. මේ එක ගෲප් එකකට ඒ ලක්ෂණ අතින් ගොඩාක් සමාන කට්ටිය එකකට දානවා. අනික් ලක්ෂණ අතින් ගොඩාක් සමාන කට්ටිය තව ගෲප් එකකට. එහෙම ගෲප් කරනවා, කාණ්ඩ කරනවා. ඊළඟට මේ ගෲප් එකේ වැටෙන කට්ටිය ඒගොල්ලන්ගේ තියෙන පොඩි පොඩි වෙනස්කම් අනුව නැවත උපකාණ්ඩ වලට බෙදෙනවා. මේක තව උපකාණ්ඩ වලට බෙදෙනවා. ඊළඟට ඒ උපකාණ්ඩත් ඒ උපකාණ්ඩයට ජීවීන්ගේ තියෙන පොඩි පොඩි වෙනස්කම් අනුව නැවත ඊට වඩා කුඩා උපකාණ්ඩ වලට ඕම බෙදාගෙන යනවා. එම් බෙදාගෙන ගියාම අපිට අර ලොකුම ගෲප් එකේ ඉන්න අය ඒක ඇතුලේ පොඩි පොඩි ගෲප් ටිකකට බෙදනවා. පොඩි පොඩි කාණ්ඩ ටිකකට, උපකාණ්ඩ ටිකකට. ඒ උපකාණ්ඩ වල ඉන්න අය නැවත ඒගොල්ලන්ගේ තියෙන පොඩි පොඩි වෙනස්කම් වල ඒ උපකාණ්ඩය ඇතුලේ තව පොඩි පොඩි උපකාණ්ඩ වලට වෙන්. ඔන්න ඔය විදිහට වෙන් කරගෙන යනවා. ඕකට තමයි අපි කියන්නේ වර්ගීකරණය. ලස්සනට කියනවනම් ජීවීන් අතර තිබෙන සමානකම් සහ අසමානකම් පිළිබඳව සලකා ජීවීන් කාණ්ඩ වලට වෙන් කිරීමේ ක්‍රියාවලිය වර්ගීකරණය. ජීවීන් අතර තිබෙන සමානකම් සහ අසමානකම් පිළිබඳව සලකා ජීවීන් කාණ්ඩ වලට වෙන් කිරීමේ ක්‍රියාවලිය වර්ගීකරණය. එහෙනම් වර්ගීකරණයේදී කරන්නේ බොහෝ සමාන ලක්ෂණ තියෙන ජීවීන් එකම කාණ්ඩයකට දාලා ඒ කාණ්ඩය ඇතුළේදී නැවත ඒගොල්ලන්ගේ පොඩි පොඩි වෙනස්කම් අනුව ඒගොල්ලෝ උපකාණ්ඩ වලට බෙදෙනවා. ඒ උපකාණ්ඩ ඇතුළටත් ඒතර කීප දෙනා වැටෙනවා වර්ග. ඒ උපකාණ්ඩය ඇතුලේ නැවත ඒගොල්ලන්ගේ තියෙන පොඩි පොඩි වෙනස්කම් බලලා ඒගොල්ලෝ ඒ උපකාණ්ඩය ඇතුලේ තව උපකාණ්ඩ වලට ඔය විදිහට බෙදාගෙන යනවා. ඒතර මේ විදිහට ජීවීන් වර්ගීකරණය කරන එකට තමයි මේ විදිහට ජීවීන් කාණ්ඩ කරන එකට තමයි අපි කියන්නේ වර්ගීකරණය. ජීවීන් අතරේ තිබෙන පොදු සමානකම් සහ අසමානකම් පිළිබඳව සලකා ජීවීන් කාණ්ඩ වලට වෙන් කිරීමේ ක්‍රියාවලිය වර්ගීකරණයයි. ජීවීන් අතරේ පවතින පොදු සමානකම් සහ අසමානකම් පිළිබඳව සලකා
ජීවීන් කාණ්ඩවලට වෙන් කිරීමේ ක්‍රියාවලිය වර්ගීකරණය. ඒතර වර්ගීකරණයේදී මුලින්ම ජීවීන් දාන්නේ ලොකු කණ්ඩායම් වලට. සමාන ඒවා ගොඩාක් ලක්ෂණ අතින් සමානයි ඉස්සලම දාන ලොකු කණ්ඩායම්. ඒවට අපි කියන්නේ රාජධානි. ඒවට කියන්නේ රාජධානි. රාජධානි වලට තමයි වෙන් කරන්නේ. රාජධානිය. ඒතර රාජධානි කිහිපයකට වෙන් කරනවා. රාජධානිය ඇතුලේ ඉන්න ජීවීන් ඔවුන් අතර තියෙන කුඩා වෙනස්කම් සලකලා අපි වෙන් කරනවා වංශවලට වෙන් කරනවා. ඒක වචනේ මම ලියන්නේ වංශය. හරිද? වංශවලට වෙන් කරනවා. එකම රාජධානිය ඇතුළේ ඉන්න ජීවීන් විවිධ වංශවලට රාජධානිය ඇතුළේ වෙන් වෙනවා. දැන් වංශයට වැටෙන ජීවීන් ඒ ජීවීන් අතර තියෙන පොඩි වෙනස්කම් අනුව වර්ගවලට වෙන් කරනවා. වර්ගවලට වෙන් කරනවා. ඊළඟට වර්ගවල ඉන්න ජීවීන් ඒ කියන්නේ එකම වර්ගයේ ඉන්න දින. ඒතර වංශය ඇතුලේ වර්ග ගොඩක් තියෙනවා. බෙදන්න යන්න එපා. ගොඩක් ඉන්නවනේ ජීවීන්. හරි. පොඩි කණ්ඩායම් වෙනකම් බෙදන්න ඕන. ඒතර වර්ගය ඇතුලේ ඉන්න ජීවීන් ඒගොල්ලෝ වගේ අතර තියෙන පොඩි වෙනස්කම් අනුව ගෝත්‍ර වලට බෙදනවා. ගෝත්‍ර කීපෙට බෙදනවා. ගෝත්‍රය ඇතුළේ ඉන්න ජීවීන් ඔවුන් අතරේ තිබෙන පොඩි වෙනස්කම් අනුව කුලවලට බෙදනවා. කුලය ඒක වචනේ කුලය කුල කීපයකට බෙදනවා. කුලය ඊළඟට කුලය ඇතුළේ ඉන්න ජීවීන් බෙදනවා ඝන කීපයකට. ඒගොල්ලන්ගේ වෙනස්කම් අනුව ඝන කීපයකට. අපි කියනවා ඝනය. අවසානයේ ඝනේ ඒතර දැන් ඝනයට බෙදෙනකොට ඒ ඝනය ඇතුළේ ඉන්නේ ජීවීන් කිහිප දෙනයි. දැන් බෙදීගෙන ඇවිල්ලානේ. ඝනේ ඉතින් ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. හරිද? නමුත් අර රාජධානි ඉන්නවා මහා ගොඩක්. ඒක ඇතුළේ වංශ වලට බෙදනවා. ඒතර වංශය ඇතුළේ සෑහෙන පිරිසක් ඉන්නවා. රාජධානි තරම් නැති උනත් වංශය ඇතුළේ වර්ග බෙදනවා. වර්ගය ඇතුළේ ගෝත්‍ර බෙදනවා. ගෝත්‍ර ඇතුළේ කුල බෙදනවා. කුල ඇතුළේ ඝන බෙදනවා. ඝනයට ආවට පස්සේ අවසාන වශයෙන් ඒ ඝනේ ජීවීන්ගේ පොඩි විශේෂ පොඩි සුළු වෙනස්කම් මත ඒගොල්ලෝ විශේෂ වලට වෙන් කරනවා. විශේෂය. එතකොට ඒ තමයි සංකීර්ණතාවය. මේක නිකන් හරියට මේ අර ලොකුම කාණ්ඩේ ඉඳන් ක්‍රමයෙන් පොඩි වෙනවා. හරියට නිකන් ගහක කඳේ ඉඳන් පත්‍ර දක්වා අතු බෙදෙනවා. ලොකුම කඳ. ලොකු කඳෙන් ලොකු අතු වලට බෙදෙනවා. ලොකු අතු ඊට වඩා තරමක් කුඩා අතු වලට බෙදෙනවා. කුඩා අතු තවත් කුඩාම අතු වලට බෙදෙනවා. රිකිලි පත්‍ර ඒ විදියට මේක යන්නේ. ලොකුම රාජධානියෙන් වංශයට කඩනවා. වංශ වලින් වර්ග වලට කඩනවා. වර්ගයෙන් ගෝත්‍ර වලට කඩනවා. ගෝත්‍රයෙන් කුල වලට කඩනවා. කුලයෙන් ඝන වලට කඩනවා. ඝන වලින් විශේෂයට. තේරුණා? පැහැදිලි? හරි. එතකොට ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඔවුන්ගේ විවිධ ලක්ෂණ පිළිබඳව සොයා බැලිය යුතුය. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණ සමූහයක් මෙන්ම සෑම ජීවියෙක්ම එකිනෙකාගෙන් වෙනස් වන ලක්ෂණද ඇත. එනම් ඒකීයත්වයක් මෙන්ම විවිධත්වයක්ද ඇත. පොදු ලක්ෂණ වගේම එකිනෙකාගෙන් වෙනස් වන ලක්ෂණක් තියෙනවා. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණ සමූහයක් මෙන්ම සෑම ජීවියෙක්ම එකිනෙකාගෙන් වෙනස් වන ලක්ෂණද ඇත. හරිද? සමාන ලක්ෂණ සහ අසමාන ලක්ෂණ කියන එකයි මේ කියන්නේ. සමාන ලක්ෂණ තමයි ඒකීයත්වය. අසමාන ලක්ෂණ තමයි විවිධත්වය. එනම් ඒකීයත්වයක් වෙනම විවිධත්වයද දැකිය හැකියි. ඒ දෙක පදනම් කරගෙන අපි මේක වෙන් කරන්නේ. සමාන තියන එක ගොඩකට දාලා රාජධානියකට ඒක ඇතුලේ වෙනස්කම් වලින් වංශ වලට බෙදනවා. ඒතර වංශයට වැටෙන්නේ ඒ අතරිනුත් එක සමාන ලක්ෂණ තියයි. ඒ වංශය ඇතුලේ ඒගොල්ලෝ අතර දින වස්කම් අනුව වර්ගයට බෙදනවා. ලස්සනයි. ඒකීයත්වය සහ විවිධත්වය පදනම් කරගෙන තමයි වර්ගීකරණය කරන්නේ. හරි? බෙදා දැක්විය හැකියි. ජීවී වර්ගීකරණය පිළිබඳව ඉහත ගාථාව තුළින් මනා ලෙස විග්‍රහ කර ඇත. මම කියන්නේ බුදුන් වහන්සේ ඒ ගාථාව ඇතුලේ අපිට වර්ගීකරන්න ඕනේ ක්‍රමයකුත් කියලා දෙනවා. මහා ජීවීන් සුදු ජීවීන්. ඒ විදිහට. අධ්‍යයනයේ පහසු සඳහා ජීවීන් වර්ගීකරණය ඉතා වැදගත් වේ. ඒතර වර්ගීකරණ સિદ્ધාන්ත මේ. ප්‍රධාන ජීවී කාණ්ඩ. මෙහි දැක්වෙන රූපය හොඳින් නිරීක්ෂණය කර එහි සිටින විවිධ ජීවීන් හඳුනා ගන්න. දැන් මේක අනුව අපිට පේනවා ශාක තියෙනවා.
විවිධ ශාක වර්ග කිහිපයක් තියෙනවා මල් වර්ග මෙතන ලොකු ශාක වර්ග පැල ඇටි වගේ සතුන් ආකාර කිහිපයක් ඉන්න ඌරෝ ඉන්නවා ගවයෝ ඉන්නවා එළදෙන්නු තාරාව වගේ අය ඉන්නවා කුකුල්ලු ඉන්නවා බල්ලෙකුත් ඉන්නවා ඒ වගේ සත්තු ඉන්නවා මේ සුදු ජීවින ඉතින් පැලුම් පක්ෂිනුත් ඉන්නවා මෙතන පූසෙක් ඉන්නවා උඩ හරි එතකොට මේ සත්තු වර්ග කිහිපයක් ඉන්නවා ශාක වර්ග කිහිපයක් ඉන්නවා සුදු ජීවි නම් අපිට පේන්නේ නැහැ නිශ්චිතව ශාක වර්ග හා සතුන් වර්ග වන පක්ෂීන් කෘමීන් ක්ෂීරපායින් ආදී විවිධ ජීවීන් ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. පියවැසට පෙනෙන ජීවීන් මෙන්ම පියවැසට නොපෙනෙන ජීවීන්ද සිටිති. පියවැසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් සුදු ජීවීන් ලෙස හැඳින්වේ. පියවැසට පැහැදිලිව හඳුනා ගන්න බැරි ජීවීන්ට අපි කියනවා සුදු ජීවීන්. විවිධ ශාක වර්ග, විවිධ සතුන් සහ සුදු ජීවීන් විවිධ පරිසරවල ජීවත් වේ. ඔවුන් පිළිබඳ අධ්‍යයනය කිරීම පහසු කාර්යයක් නොවේ. මේගොල්ලෝ මේ මුළු ශාක සත්ත්ව සුදු ජීවි සමස්ත ජීව ලෝක ගැන ඉගෙන ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒකයි අපි මේ වර්ග කරන්නේ ඉස්සෙල්ලා. ඉගෙන ගන්න පහසු කරගන්න. මේක මේ තරම් ලේසියෙන් කරන්න පුළුවන් වුණා අපි වර්ග කර කර ඉන්නේ නැහැ. ටක් ගාලා වැඩේ පටන් අරන් ඉගෙන ගන්නවා. නමුත් ඒක ඉගෙන ගන්න එක පහසු කාර්යයක් නෙවෙයි. කියන්නේ හේතුව මේක මහා විශාලයි. පුළුල්. ඒක නිසා තමයි අධ්‍යයනය පහසු කරන්න වර්ග කරන්නේ. එබැවින් පොදු ලක්ෂණ අනුව ප්‍රධාන කාණ්ඩ කිහිපයකටත් එම කාණ්ඩ තුල ජීවීන්ගේ විශේෂ ලක්ෂණ වූ නැවත උපකාණ්ඩ වලටත් බෙදා දැක්වීම අධ්‍යයනය සඳහා පහසු වේ. කියන්නේ වර්ගීකරණය. පොදු කාණ්ඩ කිහිපයකට කඩලා කාණ්ඩ ඇතුළේ තව කාණ්ඩ වලට බෙදාගෙන යනවා. වර්ගීකරණය කරාම අධ්‍යයනය පහසු වෙනවා. මේ නිසා ජීවීන් වර්ගීකරණය ක්ලාසිෆිකේෂන් විද්‍යාත්මක පදනමක් මත සිදු කළ යුතුයි. විද්‍යානුකූල පදනමක් මත විද්‍යානුකූල හැදෑරීමක් මත තමයි සමානකම් සහ සමානකම් පිළිබඳව සලකලා කාණ්ඩ වලට බෙදාගෙන යන්න ඕනේ. ඒකයි වර්ගීකරණය විද්‍යානුකූල වෙන්න ඕනේ කියන්නේ. ජීවීන් වර්ගීකරණය කළ මුල්ම විද්‍යාඥ ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ ඇරිස්ටෝටල් නැමැති දාර්ශනිකයායි. ඒ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී. ඉන්පසු විද්‍යාඥ විසින් විවිධ විද්‍යාත්මක දැනුම පදනම් වූ වර්ගීකරණ සිදු කරන ලදී. ඔව්. එතනම ජීවීන් වර්ගීකරණයේ ඉතිහාසයට යනකොට අපිට මුලින්ම ජීවීන් වර්ගීකරණයට ලක් කළා කියලා තොරතුරු වාර්තා වෙන්නේ ග්‍රීක දාර්ශනික වෙච්ච ඇරිස්ටෝටල් තමයි මුලින්ම ජීවි වර්ගීකරණය කරලා තියෙන්නේ. මොකද ඇරිස්ටෝටල් කරපු වර්ගීකරණය ඇරිස්ටෝටල් ජීවීන් වර්ග කරා එනයිමා සහ ඇනයිමා කියලා කොටස් දෙකකට. එනයිමා සහ ඇනයිමා. ඒ කියන්නේ රුධිරේ රතු පාට තියෙන අය සහ රතු පාට නැති අය කියලා. එනයිමා සහ ඇනයිමා කියලා වර්ගීකරණයක් කරා. ඒකේ තරම් සාර්ථක වර්ගීකරණයක් නෙවෙයි. ක්‍රිස්තු පූර්ව 400 ක්‍රිස්තු පූර්ව ගණන් වලදී ක්‍රිස්තු පූර්ව 400 ගණන් වලදී වගේ තමයි මේ සිද්ධිය වෙන්නේ. 300 ගණන් 400 ගණන් අතර තමයි ඇරිස්ටෝටල් ජීවත් වුනේ. එතකොට ඒ තරම් ඈත අතීතයේදී කරපු වර්ගීකරණය සාර්ථක එකක් නෙවෙයි. කෙසේ වෙතත් අසාර්ථක වෙන්න ඇරිස්ටෝටල් තමයි ප්‍රථම වර්ග ජීවීන් වර්ගීකරණය කළේ. ඒ කියන්නේ ඌට අවශ්‍යතාවය දැනෙන්නේ නැති ජීවීන් ගැන හදාරනකොට වර්ගීකරණයක් කිරීම වැදගත් කියලා නැත්තම් මේ ජීවීන් ගැන හදාරන්න අමාරුයි කියන එක. නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට ජීවීන් වර්ගීකරණය කරේ ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ පස්සේ විවිධ විද්‍යාඥයෝ ඒ කාලේ තිබිච්ච දැනුම පදනම් කරගෙන ජීවීන් වර්ගීකරණය කරන්න උත්සාහ දරුවා. එහි ප්‍රතිඵලය ලෙස ජීවි වර්ගීකරණ ක්‍රම බිහි වුණා. ඒ කිසිදු ක්‍රමයක් පරිපූර්ණ වශයෙන් 100% සාර්ථක ඒවා නෙවෙයි. ඇරිස්ටෝටල් විතරක් නෙවෙයි. අනික් ඊට පස්සේ ඉදිරිපත් වෙච්ච ඒවා 100% සාර්ථක නැහැ. නමුත් යම් යම් ප්‍රමාණ වලින් ඒවා එන්න සාර්ථකත්වය ළඟා කරගත්තා. අද අපි පාවිච්චි කරන වර්ගීකරණය 100% සාර්ථක එකක් නෙවෙයි. නමුත් එය මෙතෙක් ඉදිරිපත් වූ සාර්ථකම වර්ගීකරණය. ඉතින් අපි බලමු වර්ගීකරණ ඉතිහාසය පොඩ්ඩක්. මේ තියෙන්නේ ජීවීන් වර්ගීකරණ ඉතිහාසය ගැන ගත්තොත් ක්‍රිස්තු පූර්ව 384ත් 322ත් අතර කාලේ ජීවත් වූ ඇරිස්ටෝටල් තමයි ප්‍රථම වතාවට ජීවීන් වර්ගීකරණය හඳුන්වා දුන්නේ. එනයිමා සහ ඇනයිමා කියලා. හැබැයි ඔහුගේ වර්ගීකරණයේ දෝෂ තියෙනවා. ඊට පස්සේ ජෝන් රේ ක්‍රිස්තු වර්ෂයේ ඒක ක්‍රිස්තු වර්ෂ 1627 1754 කාලේ ජීවි විශේෂය යන අදහස ඉදිරිපත් කරා. අපි ඉදිරියට කතා කරමු විශේෂය කියන්නේ මොකක්ද කියලා. අර අන්තිමට කතා කරේ රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය විශේෂය. අනේ විශේෂය අර්ථ දැක්වේ මෙන්න මේ ජෝන් රේ. කැරොලස් ලීනියස් එයා වර්ගීකරණයේ සහ නාමකරණයේ හරිම සුප්‍රසිද්ධ එක්කෙනෙක්. එයා වර්ගීකරණයකුත් ඉදිරිපත් කරලා ඉති ක්‍රිස්තු වර්ෂ 1707ත් 1778 අතර කාලෙදී වර්ගීකරණ ක්‍රමයකුත් ඉදිරිපත් කරා. නාමකරණය පිළිබඳ ක්‍රමයකුත් ඉදිරිපත් කරා. කැරොලස් ලීනියස්ගේ වර්ගීකරණයට වඩා සාර්ථක වුණේ නාමකරණය. අදටත් අපි ජීවීන් නාමකරණයට පාවිච්චි කරන්නේ කැරොලස් ලීනියස් ඉදිරිපත් කරපු ද්විපද නාමකරණය. එයාගේ මූලික අදහස පොඩ්ඩක් වැඩි දියුණු කරලා තමයි අදටත් අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා ලිනියස්ගේ වර්ගීකරණයට වඩා නාමකරණය ජනප්‍රිය වුණා සහ ප්‍රයෝජනවත් වුණා. ලෝකයේ අදටත්
ඔහුගේ ද්විපද නාමකරණය තමයි පොඩි පොඩි සංශෝධන සහිතව භාවිතා කරන්නේ. ද්විපද නාමකරණ ක්‍රමය හඳුන්වා දීම. අර්නස්ට් හේකල් එයා ඉදිරිපත් වුණේ ක්‍රිස්තු වර්ෂ 1834 1919. එයා සුද්ධ ජීවීන් වර්ගීකරණයට ඇතුළත් කරා. එතෙක් ජීවීන් වර්ගීකරණය කරේ මහා ජීවීන්. දැන් ශාක සහ සතුන් තමයි වර්ග කරන් ආවේ. අර්නස්ට් හේකල් මේකට සුද්ධ ජීවීනුත් දැම්මා. මොකද එහෙම ජීවීන් කණ්ඩියකුත් ඉන්නවා අපේ හැට පේන්නේ නැතුනට. ඒගොල්ලොත් මේ වර්ගීකරණයට එන්න ඕනි කියලා වර්ගීකරණ ක්‍රම වලට සුද්ධ ජීවීන් ඇතුළත් කළේ අර්නස්ට් හේකල්. ඊළඟට රොබර්ට් විටෙකර්. එයා ක්‍රිස්තු වර්ෂ 1920 1984 කාලේ ජීවත් වුණේ. 1960 ගණන් වල රොබර්ට් විටෙකර් ඉදිරිපත් කෙරුවා රාජධානි පහේ වර්ගීකරණය කියලා එකක්. ඒක හරිම ජනප්‍රිය වුණා. වර්තමානයේදී පවා ලෝකේ සමහරක් රටවල දැනටත් මේ රොබර්ට් විටෙකර්ගේ රාජධානි පහේ වර්ගීකරණ ක්‍රමය පාවිච්චි කරනවා. මොකද ජීවීන් ගැන හදාරන්නට මේ වර්ගීකරණ ක්‍රමය පාවිච්චි කරන නිසා නිශ්චිතව මෙන්න මේ වර්ගීකරණයම පාවිච්චි කරන්න ඕන කියලා නීතියක් නැහැ. ඉතින් මේක හරි සාර්ථක එකක්. රොබර්ට් විටෙකර් ඉදිරිපත් කළ රාජධානි පහේ වර්ගීකරණය. ඒකෙදී ඔහු ලෝකේ ඉන්න සියලුම ජීවීන් කියන්නේ ශාක සතුන් සුද්ධ ජීවීන් රාජධානි පහකට වර්ග කරා. මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියලා. මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියලා රාජධානි පහකට වර්ග කෙරුවා. මොනෙරා රාජධානියට ඔහු දැම්මේ ওই වෛරස් වගේ ඒවයි, බැක්ටීරියා වගේ ඒවයි. ප්‍රොටිස්ටා රාජධානියට ඔහු දැම්ම ඔය ඇල්ගි සහ ඇල්ගි වර්ග ඊට පස්සේ කියාම ඔය අපි කතා කරන ප්‍රොටසෝවා කියලා සුදු ජීවීන් జాතිය. අන්න ඒගොල්ලෝ තමයි දෙගොල්ලම සුදු ජීවීන්. ෆංගයි රාජධානියට දැම්මේ දිලීර. සියලුම දිලීර. ඒතකොට ඒගොල්ලෝ සුදු ජීවීන්. දිලීර. ඊළඟට ප්ලාන්ටේ රාජධානියේ ලෝකේ ඉන්න සියලුම ඇහැට පේන ශාක. ඇනිමාලියා රාජධානියේ සියලුම සතුන්. මේ විදිහට ඔහු රාජධානි පහකට වර්ග කරුවා. මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියලා අදටත් ජනප්‍රිය වර්ගීකරණයක්. හැබැයි ඊටත් පස්සේ ඒ රොබර්ට් විටෙකර්ගේ වර්ගීකරණයේ තිබිච්ච විවිධ දුර්වලතා මගහරවමින් කාල් වූස් කියන විද්‍යාඥයා 1990 ගණන් වලදී කියන්නේ බොහොම මෑතක 1990 ගණන් වලදී අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කරා. ඒ කියන්නේ එතෙක් තිබ්බේ රාජධානි විතරයි මම අර මේ වර්ගීකරණ නිර්ණායකයක් පෙන්නුවේ. මෙන්න මේක. ඒතර මේකේ ලොකුම එක්කෙනා රාජධානියනේ. කාල් වූස් මීටත් වඩා කලින් එකක් ගත්තා. ඒකට කියනවා අධිරාජධානි සුපර් කින්ඩ්. නැත්තම් අධිරාජධානි. හරි. අධිරාජධානි කියන්නේ රාජධානියටත් වඩා ලොකුයි. එතකොට ඔහු කරේ ජීවී මේ ප්‍රධාන අධිරාජධානි තුනකට වර්ග කරලා අධිරාජධානියට වැටිච්ච ගොඩාක් වැටෙන අතර අධිරාජධානියට ඒක ඇතුළේ රාජධානි කැඩුවා. ඒ රාජධානිය ඇතුළේ වංශ කැඩුවා. ඒ විදිහට වර්ගීකරණ කළා අධිරාජධානි තුනේ වර්ගීකරණය. හරි. එතකොට ඩොමේන්ස් කියලා කියන්නේ අධිරාජධානි වල ඩොමේන්ස් වලට වර්ග කෙරුවා. හරි. ඒක ඉදිරිපත් කරේ කාල් වූස්. කාල් වූස්ගේ අධිරාජධානි තුනේ වර්ගීකරණය තමයි අතනම අද ලෝකේ හුඟක් රටවල් වල පාවිච්චි කරන්නේ. ඔහු අධිරාජධානි තුන වර්ග කෙරුවේ ආකියා, බැක්ටීරියා, යුකැරියා කියලා. ආකියා, බැක්ටීරියා, යුකැරියා කියලා වර්ග කරා. ආකියා එකට ඔය මීතනෝජන්ස්, හෙලෝෆිල්ස් වගේ ප්‍රාථමික මට්ටමේ සුද්ධ ජීවීන් වැටෙනවා. බැක්ටීරියා අධිරාජධානියට බැක්ටීරියාව, සයනෝබැක්ටීරියා වැටෙනවා. අනික ඔක්කොම ඇල්ගි, ප්‍රොටසෝවාවෝ, ෆංගයි, සතුන්, ශාක ඔක්කොම වැටෙන්නේ යුකැරියා අධිරාජධානියට. ඒ යුකැරියා අධිරාජධානිය නැවත උ රාජධානි හතරකට වෙන් කරනවා. ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියලා. ඒක ගත්තේ ඔහු අර රොබර්ට් විටෙකර්ගේ ක්‍රමෙන් අරගෙන ඉතුරු ටික වර්ග කරේ. ඒතර මේ විදිහට එක එක කාලෙදි මට මේක පෙන්වන්න ඕන කරන්නේ ඔබ වහන්සේලා මේක එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අර ඇරිස්ටෝටල් ගිහිල්ලා ක්‍රමක්‍රමෙන් වැඩි දියුණු වෙවි ආව වර්ගීකරණ ක්‍රම. ඉතින් අද ඉදිරිපත් වෙලා තියෙන කාල් වූස්ගේ එකත් සමහරක් විට අනාගතේ ඊට වඩා හොඳ ක්‍රමයකින් සංශෝධනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ වර්ගීකරණ ක්‍රම ස්ටෙඩි නෑ, ස්ථිර නෑ. ඒවා කාලයත් එක්ක අලුත් වෙවි යන ඒවා මේ වර්ගීකරණයක් අපි කතා කරන්නේ මේ මහා ජීවලෝකයේ ඉන්න අතිවිශාල ජීවීන් ප්‍රමාණය පහසුවෙන් අධ්‍යයනය කරා. ඒක තමයි මෙතන තියෙන වාසිය. පැහැදිලි? හොඳයි එහෙමනම් ඔන්න අපි ජීවීන් වර්ගීකරණයට අවශ්‍ය කරන අඩිතාලම මෙලෙස ජීවීන් රාජධානි කිහිපයකටත් ඒ අර්ථයේ වංශ කිහිපයකටත් වංශ නැවත වර්ග වලටත් ආදී වශයෙන් වර්ගීකරණ මට්ටම් වලට බෙදා දක්වයි. පහත දක්වා ඇත්තේ එවැනි වර්ගීකරණ මට්ටම්
මට්ටම් විශාල කාණ්ඩයේ සිට කුඩා කාණ්ඩය දක්වා පිළිවෙලින් බෙදී යන ආකාරයයි. රාජධානිය දැන් කාල්වුස් ඊට කලින් අධිරාජධානියකුත් ගෙනාවා. දැන් මේ ඇත්තටම මේ තියෙන විටකගේ වර්ගීකරණයේ අනුපිළිවෙල රාජධානිය ඇතුළේ බෙදෙනවා වංශ වලට, වංශ ඇතුළේ බෙදෙනවා වර්ග වලට, වර්ග ඇතුළේ බෙදෙනවා ගෝත්‍ර වලට, ගෝත්‍රය ඇතුළේ බෙදෙනවා කුල වලට, කුලය ඇතුළේ බෙදෙනවා ගණ වලට, ගණය ඇතුළේ බෙදෙනවා විශේෂ වලට. හරි මේ තමයි මේකේ ලොකුම නිකන් අර ගහේ අතු බෙදෙනවා වගේ ලොකුම කඳ මේක ලොකු අතු, මධ්‍යස්ථ අතු, කුඩා අතු ඒ විදිහට ගිහිලා අවසානයේ රිකිලි පත්‍ර ආදී වශයෙන් බෙදෙනවා වගේ මේක බෙදීගෙන යනවා. ඒතර පරිණාමයක් තේරුම් ගන්න ලේසි කොහොමද පරිණාමය උනේ කියන්නේ. ජීවීන් කාණ්ඩ වලට බෙදී මේ රටාව ශාකයේ කඳේ සිට පත්‍ර දක්වා අතු බෙදී යන රටාවට සමාන කළා කියන්නේ. කඳ තමයි නිකන් රාජධානිය, විශාල ප්‍රධාන අතු වංශය, ඊට වඩා ටිකක් පොඩි අතු වර්ගයේ, මදක් විශාල අතු ගෝත්‍රයේ, කුඩා අතු කුලයේ, රිකිලි ගණේ, ශාකපත්‍ර විශේෂයේ වගේ පිළිවෙලට තමයි මේ කියන්නේ. ඉතින් අපි කොහොමද මේ නිශ්චිත වර්ගීකරණයක් අරගෙන නෙමෙයි මේ තුන්වන ශ්‍රේණියේ පළවෙනි පාඩම ජීවීන් වර්ගීකරණයේදී අපි කතා කරන්නේ. අපි මෙතෙන්දී කතා කරන්න හදන්නේ ශාක වෙනම අරන් ශාක වර්ගීකරණයක් යටතේ ශාක ගැන කතා කරනවා. සතුන් වෙනම අරගෙන සතුන් වර්ගීකරණයකට සතුන් ගැන කතා කරනවා. ශුද්‍ර ජීවීන් වෙනම අරගෙන ශුද්‍ර ජීවීන්ට වර්ගීකරණයකට ශුද්‍ර ජීවීන් ගැන කතා කරනවා. ඒ විදිහට අපි දල අදහසක් ගන්න හදන කියන්නේ කාගේ විටකගේ වර්ගීකරණයවත් කාල්වුස්ගේ වර්ගීකරණයවත් අරගෙන නෙවෙයි. අපි දන්නවනේ ජීවීන් කොටස් තුනයි ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියලා. ශාක අරගෙන යම් වර්ගීකරණයක් තුළ ශාක වර්ග කරලා ඉගෙන ගන්න. සතුන් අරගෙන සතුන් යම් වර්ගීකරණයකට ලක් කරලා සතුන් අධ්‍යයනය කරනවා. ශුද්‍ර ජීවීන් අර ශුද්‍ර ජීවීන් යම් ක්‍රමයකට වර්ග කරනවා. ඒ කියන්නේ මුලින්ම අපි එන්න හදන්නේ ශාක වර්ගීකරණයට. ඊට කලින් මෙන්න මේකත් බලන්නේ ජීවීන් වර්ගීකරණය කිරීම මගින් පහත දක්වා ඇති අරමුණු ඉටු කරගත හැකියි. ජීවීන් පිළිබඳ අධ්‍යයනයේ පහසු කිරීම. ජීවීන් නිවැරදිව හඳුනා ගැනීම හා නාමකරණය කිරීමට හැකියවීම. ඒ වගේම කෙටි කාලෙකින් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ජීවීන් අතර ඇති සමානකම් මෙන්ම වෙනස්කම් හඳුනාගත හැකියවීම. ජීවීන්ගේ පරිණාමික රටාව හඳුනා ගැනීම පහසු වීම. හඳුනා නොගත් ජීවීන් පිළිබඳ පුරෝකථනය කිරීම පහසු වීම. හඳුනා නොගත් ජීවීන් පිළිබඳ අනාවැකි පළ කරන්න පුළුවන් වීම. හොඳයි. භෞමික පරිසරය, වායුගෝලය, සාගරය, මිරිදිය ජලාශ මෙන්ම පස තුලද ඇසට පෙනෙන සහ නොපෙනෙන ජීවීන් විශේෂ මිලියන 8.7ක් පමණ ජීවත් වන බව අනාවරණය වී ඇත. මේ ඇස්ටමේන්තු කරලා තියෙනවා. දල වශයෙන් විශේෂ මිලියන 8.7 කියන්නේ ලක්ෂ 87ක් විතර දැනට ජීවත් වෙනවායි කියලා. පෘථිවිය ආරම්භයේ සිට මේ දක්වා ඇති වී නැති වී ඇති ජීවීන් ගන්න ගත් විට මේ මිලියන 30ක් පමණ වේ ඇස්ටිමේට් කරලා තියෙනවා. يعني පෘථිවියේ ජීවය ආරම්භුණු දවසේ ඉඳලා අද වෙනකන් ඉඳලා දැන්ට වඳ වෙලා ගිහපු ජීවීන් ප්‍රමාණය තව ලක්ෂ 30ක් විතර ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ දැන් නැහැ. දැන්ට ඉන්නේ ලක්ෂ 87ක් විතර. අපාවට පරිසරයේ සිටින ප්‍රධාන ජීවී කාණ්ඩ තුනක් වන ශාක, සතුන් හා ශුද්‍ර ජීවීන් පිළිබඳ අවධානය යොමු කරමු. එන අපි ශාක ගැන වෙනම ආධාරණ හදනවා වර්ගීකරණයක් තුලින්, සතුන්ගේ වර්ගීකරණයක් තුලින් සතුන් ගැන වෙනම ආධාරණ හදනවා, ශුද්‍ර ජීවීන්ගේ වර්ගීකරණයක් තුලින් ශුද්‍ර ජීවීන් වෙනම ආධාරණ උත්සාහ කරනවා. right. ඉතින් අපි ඒ ගැන මුලින්ම අපි ශාක වර්ගීකරණයට එන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ පරිච්ඡේදයේදී. ඊළඟ පරිච්ඡේදයේදී මගේ අදහස තමයි ශාක යම් වර්ගීකරණයක් යටතේ වර්ග කරලා ඒ වර්ගීකරණය ඇසුරින් ශාක මේ ලෝකේ ඉන්න සියලුම ශාක පිළිබඳ දල අවබෝධයක් ඔබ වහන්සේලාට මේ දරුවන්ට ලබා දීම. ඉතින් ඒ සඳහා මේ වර්ගීකරණය කියන්නේ මොකද්ද? වර්ගීකරණයේ අවශ්‍යතාවය කුමක්ද? වර්ගීකරණය සිදු වෙන්නේ මොකක්ද? මේ දේවල් ගැන මම මේ කියලා දුන්නු කාරණා හොඳින් අධ්‍යයනය කරන්න, පරිශීලනය කරන්න, අවබෝධ කරගන්න, හොඳට මෙනෙහි කරලා ඒ ගැන කල්පනා කරලා ඊළඟ පරිච්ඡේදයට සම්බන්ධ වෙන්න. ඒකදී අපි ශාක වර්ගීකරණය ගැන කතා කරනවා. ඉතින් එහෙමනම් ඊළඟ පරිච්ඡේදයේදී ශාක වර්ගීකරණය ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.